මේ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙන which who සහ whose කියන පද පාවිච්චි කරලා අපි පොඩි විස්තරයක් කරන්න යනවා. ඒතර අපි සිංහලෙන් ඔබට දෙනවා වාක්‍ය කිහිපයක්. අපිට පුළුවන් වෙන්න ඕනේ මේක පරිවර්තනය කරගන්න. හරි? අපි පළවෙනි උදාහරණය විදිහට එහෙම නැත්නම් පළවෙනි ප්‍රශ්න විදිහට අපි ලියාගමු මේක. Write down these sentences in English. අපි වාක්‍යය දෙන්නේ සිංහලෙන්. අපි බලමු වාක්‍යයක් ලියන්න මෙහෙම. අපි අපේ ආවට පරිසරයේම අරගෙන ඒක එවැනි පරිසරයේ තියෙන යම් දෙයක් අපි කොහොමද විස්තර කරන්න කියන එක අපි සාකච්ඡා කරන්න යන්නේ. දැන් හැමෝම දන්නවා රෑනගල පන්සල. ඔව්. එතකොට අපිට කියන්න පුළුවන් දැන් රෑනගල පන්සල ගැන විස්තර කරන්න යන්නේ අපි. ඒතර රෑනගල පන්සල ගත්තායින් පස්සේ අපිට කියන්න පුළුවන් මේක කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙනවා. මේක ගලක් උඩ පිහිටලා තියෙනවා. මේ ගලක් උඩ පිහිටලා තියෙන පන්සල හරි ලස්සනයි. එතකොට මේ පන්සලට සදහැවතුන් විශාල ප්‍රමාණයක් පැමිණෙනවා. මේ වගේ අපිට බොහෝ කරුණු මේ පිළිබඳව ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ඉදිරිපත් කරන්නේ වෙනදා අපි ලියපු විදිහේ simple sentences වලින් නෙවෙයි. That is very important. එහෙමනම් මේ විස්තරය අපි කරන්න යන්නේ කොයි විදිහටද? රෑනගල ටෙම්පල් right අපි RE පාවිච්චි කළා. RA පාවිච්චි කරනවා. නමුත් මේක අපි රෑනගල කියලා අපි මෙහෙම ලියන්නේ. මේ පිළිබඳව තමයි අපි ලියන්නේ. එතකොට අපි මේක ලියන්න යනකොට බලමු මුලින්ම අපි මේ පිළිබඳව සිංහලෙන් සංකීර්ණ ගණයට වැටෙන වාක්‍යයක් අපි නිර්මාණය කරමු. right? මම තවත් පොඩ්ඩක් බලාගෙන ඉන්නේ. තාමත් කට්ටිය ජොයින් වෙන හින්දා නැත්නම් අපිට මේක ඉක්මනටම කරලා දාන්න පුළුවන්. right? හරි. එතකොට මේ රෑනගල ටෙම්පල් එක ගැන අපි ඔන්න කියන්න යනවා. දැන් ඔබට එක එක වාක්‍ය හිතෙන්න පුළුවන්. සරල වාක්‍ය හිතෙන්න පුළුවන්. right? Yes, there is a message. Okay. එතකොට මම ලියනවා සිංහලෙන් මෙහෙම වාක්‍යයක්. මම බලා ගන්න. මේ බලන්න. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රෑනගල පන්සල කියනකොට අපි හිතුව විහාරස්ථානය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රෑනගල විහාරස්ථානය ඓතිහාසික වටිනාකමකින් යුක්තයි. ඓතිහාසික වටිනාකමකින් යුක්තයි. ඓතිහාසික මං හිතන්නේ එන්නේ නෑනේ.
ऐतिहासिक වටිනාකමකින් යුක්තය. දැන් ඔබ අපිත් එක්ක වැඩ කරනකොට ඉංග්‍රීසි භාෂාව විතරක් නෙමෙයි සිංහල භාෂාවත් වර්ධනය කරගන්න පුළුවන්. දැන් මේ වගේ වාක්‍යයක් ඔබ අතින් ලියවෙන්න ඕනේ ඔබේ රචනාව ලියන්න දුන්නොත්. එහෙම ලියවෙන්නේ නැත්නම් පොඩ්ඩක් ඒ ගැනත් කල්පනා කරන්න. ඔව් මව් භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා එහෙමනම් ඈ. ඒ හින්දා මේ වගේ වාක්‍ය දැන් 8 9 ළමයි අතින් ලියවෙන්න පුළුවන් වාක්‍ය මේවා. ඒතර එවැනි වාක්‍යයක් තමයි අපි ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න යන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රෑනගල විහාරස්ථානය ඓතිහාසික වටිනාකමකින් යුක්තය. දැන් සිංහලෙන් ගත්තත් මේකේ තියෙනවා වචන 8ක් 9ක් විතර නේද? එතකොට මෙවැනි වාක්‍යයක් අපි ලියා ගන්නවා නම් ඉංග්‍රීසියෙන් බලන්නකෝ අපට ලියන්න තියෙන උපරිම වචන ප්‍රමාණය වචන 200යි. රචනා ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ වචන 100ක් ලියන්න තියෙනවා. 6 වෙනි ප්‍රශ්නේ සහ 8 වෙනි ප්‍රශ්නේ වචන 50 ගානේ 60 ගානේ ලියන්න තියෙනවා. මේ රයිටිං ස්කිල්ස් විතරක් පාවිච්චි කරලා අපි ප්‍රශ්න පත්‍රය ගන්න පුළුවන් ලකුණු තව තියෙනවා. ඒ නිසා මේක ඩෙවලොප් කරන්නම වෙනවා. මේ රයිටිං ස්කිල් ඩෙවලොප් කරන්නම වෙනවා. වාක්‍ය දිහා බලලා බය වෙන්න එපා. මේක ලියන්නේ කොහොමද? අපි මෙච්චර දවසක් වාක්‍ය දෙකක් විදියට ලියපු වාක්‍යයක් තමයි මම මේ එකතු කරලා ලියලා තියෙන්නේ. ඉතින් කලබල වෙන්න එපා. මේක දැකපු ගමන් අම්මෝ මේක නම් ලියා ගන්න හරි අමාරු මේ වගේ අපිට සිංහලෙන්වත් ලියා ගන්න පුළුවන් නේ කියලා හිතෙන්න පුළුවන්. සිංහලෙන් ලියා ගන්න බැහැ නම් ඒක සිංහල රචනා තව ටිකක් වැඩිපුර ලියන්න. එතකොට හරියයි. රචනා දින පොත් කියවන්න. එතකොට ඒක එහෙම ඩෙවලොප් කරගන්න. අපේ භාෂාව අපි කතා කරන ඉංග්‍රීසි භාෂාවේදී මෙවැනි වාක්‍ය අපි ලියන්න ඕනේ. මෙහෙම ඒවා ලියුවොත් තමයි අපේ පේපර් එක බොහොම ලේසියෙන් ගොඩ යන්නේ. වචන 10ක වාක්‍යයක් ලියුවොත් අපි එක වාක්‍යයකට වචන 10ක් ඇතුළත් වන පරිදි වාක්‍ය 20න් රචනාව ඉවරයි. වාක්‍ය 20න් ඉවරයි. එහම ඉදිරියේදී මේ වගේ වාක්‍ය වලට ඔබට තේරෙයි සමහරවිට එක වාක්‍යයෙන්ම වචන 15ක් 18ක් විතර කවර් කරගන්න පුළුවන්. මේ කොච්චර හොඳද මේ වැඩේ අපිට කොච්චර වටිනවද? වාක්‍ය ප්‍රමාණය අඩුවෙන් රචනාව අවසන් කරගන්න පුළුවන්. හරි. දැන් මට කියන්න ඕනේ මෙන්න මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රෑනගල විහාරස්ථානයේ ඓතිහාසික වටිනාකමකින් යුක්තය. දැන් මේ විස්තර කරන්නේ කුමක් පිළිබඳවද? මේ කට්ටිය නිකන් සද්දට දෙන්න බෑ බණ අහනවා වගේ. දැන් මොකක් ගැනද විස්තර කරන්නේ? මේ වාක්‍යයෙන් විස්තර කරන්නේ මොකක් ගැනද ධනංජය? ඔව් අන්න හරි. ඔව් රෑනගල විහාරස්ථානය ගැන විස්තර කරන්නේ. රෑනගල පන්සල ගැන විස්තර කරන්නේ. එහෙමනම් මේ වාක්‍යයේ සබ්ජෙක්ට් එක වෙන්නේ රෑනගල විහාරස්ථානය. ඒ නිසා මේ සිංහල වාක්‍ය මොන විදියට තිබුණත් අපි දක්ෂ වෙන්න ඕනේ මේ වාක්‍යයේ සබ්ජෙක්ට් එක ඉස්සෙල්ලාම හොයාගන්න. මේ වාක්‍යයේ සබ්ජෙක්ට් එක හොයාගන්න. වාක්‍යයේ මුල අපි පටන් ගන්න අවස්ථාවට මේ වාක්‍යයේ කොයි කොටසද ඇතුළත් කරන්නේ කියන එක ගැන ඒක හොයාගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙනම් මොකද්ද මේකේ අපි මොකක් ගැනද විස්තර කරන්නේ මේ වාක්‍යයේ රෑනගල විහාරස්ථානය පිළිබඳව මම මේක හයිලයිට් කරනවා. මේකනේ අපි දැන් මේක තමයි ඉංග්‍රීසියෙන් ලියනකොට මුලට ගන්න ඕන එක. මේ වාක්‍ය පැහැදිලි කරන්න මට පැයක් ගියත් ප්‍රශ්නයක් නැහැ. වැදගත්ම දේ ඔබ මේක හරියට අවබෝධ කරගන්න එක. මේ සඳහා ගත වෙන කාලය පිළිබඳ එච්චර තැකීමක් කරන්න එපා. අපි කොහොම හරි මේක කාලය වැඩිපුර ගත කරගෙන හරි අධ්‍යයනය කරගත්තොත් හරියට ඔළුවට දාගත්තොත්
මෙවැනි වාක්‍ය ලියන එක එතනින් පස්සේ හරිම සිම්පල්. ඒවා ඊට පස්සේ බොහොම වේගෙන් ලියා ගන්න පුළුවන්. හරි. දැන් අපි රෑනගල විහාරස්ථානය ගැනයි කතා කරන්නේ. එහෙමනම් අපි මේ වාක්‍ය පරිවර්තනය කිරීමේදී මුලින්ම රෑනගල ටෙම්පල් කියන එක මුලට ගන්න ඕනේ. මේ වාක්‍ය ආරම්භ කරන්න ඕනේ. රෑනගල ටෙම්පල්. right? හොඳ අවධානයෙන් ඉන්න මේ වැඩේ කරන්න. රෑනගල ටෙම්පල්. රෑනගල පන්සල ගැන විස්තර කරන්න යනවා. රෑනගල පන්සල කියන එක ගැන විස්තර කරන්න අපි මේක සංකීර්ණ වාක්‍යයක් විදිහට ලියලා තිනවා. අපිට පේනවා පැහැදිලි වාක්‍යය ටිකක් ලොකුයි. සංකීර්ණ වාක්‍යයක්. නිකන් බැලුවට වාක්‍ය දෙකක් මේක ඇතුලේ ගැප් වෙලා තියෙන බව පේනවා. රෑනගල ටෙම්පල්. එහෙනම් මේ රෑනගල ටෙම්පල් කියන noun එක විස්තර කරන්න අපි යනවා. රෑනගල ටෙම්පල් කියන noun එක living things නැද්ද? ජීවීද අජීවීද? රෑනගල ටෙම්පල් කියන පණ තියනවද? ඒකට පණ නැහැ නේ. එහෙමනම් මට කියන්න බලන්න රෑනගල ටෙම්පල් කියන අජීවී වස්තුවක් මේ විස්තර කිරීම සඳහා අපි පාවිච්චි කරන පදය මොකක්ද? right ඉක්මන් කරන්න. yes is අපි විස්තර කරන්න relative pronoun වල කතා කරා මොනවද පද කිහිපයක්? which කියලා කතා කරා. ඊළඟට where කියලා කතා කරා. that කියලා කතා කරා. තව මොනවද? who කියලා කතා කරා. ප්‍රධාන වශයෙන් අපි who කියන පදේ සහ which කියන පද දෙක විතරක් මෙහිදී පාවිච්චි කරලා වැඩ ටික කරමු. මොකද where when කියන ඒවා දැම්මම අපි මේකට දාගන්න ගියොත් එහෙම පොඩ්ඩක් සංකීර්ණ වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ වාක්‍යවලදී බලාපොරොත්තු වෙන්නේ ඔබෙන් උත්තර දෙකකින් එකයි. එක්ක who එක්ක which. පැහැදිලි? එහෙමනම් who කියන පදේද අපි මේ විස්තර කිරීම සඳහා පාවිච්චි කරන්නේ? which කියන පදේද? which කියන පදේ. which කියන පදේ. ඒකට හේතුව රෑනගල ටෙම්පල් කියන එක අජීවී වස්තුවක්. මෙන්න මම විස්තර කරනවා. which WHICH රෑනගල ටෙම්පල් දැන් which වලින් කියන්නේ මේ බලන්න මොකක්ද? කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රෑනගල විහාරස්ථාන. එන්න මොකද්ද? රෑනගල ටෙම්පල් පිහිටා තිබෙනවට අපි ඉංග්‍රීසියෙන් කියනවා situate කියලා. situate කියලා කියනවා. අපි කියනවා my village is situated in කුරුණෑගල district. මගේ ගම පිහිටා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. ඒක පොඩි passive voice part එකක් තියෙන. is situated කියලා ඉන්නේ. ඒ විදිහටම මෙතන එදෙනවා. රෑනගල temple which හංසක ඊටු ටික සම්පූර්ණ කරන්න බලන්න. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කියලා කියනකොට මොකද්ද ඊළඟට එන්නේ? රෑනගල temple which yes කවුරු හරි කෙනෙක් කියන්නේ? situated. හරි. situated මදි. තව යන්න එපා. situated කොහෙද? situated මොන දිස්ත්‍රික්කයේද? කුරුණෑගල. ඔව්. situated කුරුණෑගල district. හැබැයි preposition එකක් එනවා in කුරුණෑගල district. right? අපි මේව කියමුකෝ. රෑනගල විහාරස්ථානයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. එහෙනම් අපි මේ වාක්‍ය ලියන්නේ කොහමද? රෑනගල temple is situated in කුරුණෑගල district. රෑනගල temple is situated in කුරුණෑගල district. මෙතනදී අපි මොකද්ද කරන්නේ? රෑනගල temple කියලා ලියලා අර තව වාක්‍යයක් මේකට සම්බන්ධ කරන්න තියෙන නිසා මෙතෙන්ද which කියන පදේ යොදලා මේක විස්තර කරනවා.
මොකද මේකේ ඓතිහාසික වටිනාකමක් යුක්තයි කියලා තව වාක්‍යයකට එකතු කරගන්න තියෙනවා. ඒ නිසා බලන්න මේ වාක්‍ය මම ලියනවා. රෑනගල temple which is situated in Kurunegala district. එතකොට ඕනෙම තැනකදී noun එකක් විස්තර කරනවා නම් අපි අජීවීවස්ව කෙලිම which දාන්න පුළුවන්. රෑනගල temple which is situated in Kurunegala district. රෑනගල පන්සල which කියන පදේ අතාරින්නකො බලන්න. ඔන්න බලන්න දැන් මොකද වෙන්නේ කියලා. which කියන පදේ අපි white කරමු පේන්නේ නැහැ. ඒක ඔන්න පේන්නේ. රෑනගල temple is situated in Kurunegala district. මේක තමයි අපි දන්න වාක්‍යය. මේක තමයි අපි දන්න වාක්‍යය. මේ වාක්‍යයේ මේ is situated කියන එකයි රෑනගල temple කියන එකයි මැද්දට තමයි ගෙනල්ලා දාලා දෙන්නේ which කියන පදය. ඒකට හේතුව තමයි මේ රෑනගල පන්සල පිළිබඳව තව වාක්‍යයක් මේකේ කෙලවරේ තියෙනවා. රෑනගල පන්සලට ඓතිහාසික මේ පන්සල ඓතිහාසික වටිනාකමකින් යුක්තයි. ඓතිහාසික වටිනාකමකින් යුක්තයි. ඒ නිසා තමයි මෙතෙන්ද which කියන පදේ දාලා මේ වාක්‍ය ගොඩනගන්නේ. එහෙම නැත්නම් මේ අපි ලියන සරල වාක්‍යය. දැන් බලන්නකො මම මේකේ අපි කියන වාක්‍ය දෙකක් කියලා තියෙනවා කියලා. It has a historical value. මේක තමයි ඔය ඊළඟ වාක්‍යය. It has a historical value. එහි ඓතිහාසික වටිනාකමක් තියෙනවා. මේ දෙකේ දැන් එකතු කරන්න තියෙන වාක්‍ය දෙක. ඇත්ත වශයෙන්ම මේක ඇතුලේ තිබුණු වාක්‍ය දෙක තමයි මම මේ කඩලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? රෑනගල temple ගැනම තමයි මේ it කියන කිනුත් අර්ථවත් වෙන්නේ. ඉතින් එහෙමනම් මේ වාක්‍ය දෙකම එකට ලියනකොට රෑනගල temple එක ගැන තමයි විස්තර කරන්නේ. ඒ නිසා රෑනගල temple කියලා යම් තැනක ආවනම් මුලින්ම අන්න එතෙන්ට තමයි විශ්ය දාන්නේ. මොකද රෑනගල temple එක ගැන තමයි විස්තර කරන්නේ. දැන් මොකද කරන්නේ? ඔන්න මම ඔන්න වාක්‍ය දෙක ඔබට ලියලා පෙන්නුවා. දැන් මම මේක ආපහු ලියනවා වෙනම. රෑනගල temple මේ හරි තිබ්බ එක මම ආපහු ගන්නවා black color කරනවා. which is situated in Kurunegala district. දැන් මේක නතර කරන්නේ නැහැ. has a historical value. මෙන්න වාක්‍යයේ ඉතුරු ටික. ඓතිහාසික වටිනාකමකින් යුක්ත වේ. දැන් බලන්න කියන රෑනගල temple which is situated in Kurunegala district has a historical value. ඓතිහාසික වටිනාකමක් ඇත තිබේ. ආපහු බලන්න. මේ කියපු සිංහල වාක්‍යයේ රෑනගල විහාරස්ථානය ගැන තමයි කියවෙන්නේ වාක්‍ය දෙකකින්. ඒ වාක්‍ය දෙක තමයි මේ ලියවේ. රෑනගල temple is situated in Kurunegala district. It has a historical value. ඒතකොට මේ දෙක තමයි සම්බන්ධ කරන්න ඕනේ. දැන් මේ සිංහල වාක්‍ය දිහා බලුවාම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රෑනගල විහාරස්ථානය. දැන් රෑනගල විහාරස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත කිව්වොත් ඒ වාක්‍යය එතනින් ඉවරයි. නමුත් මේකෙදී ඒ වාක්‍ය අවසන් වෙන්නේ නැහැ. ඒ වාක්‍යයේ තව කොටසක් ඉතිරි වෙලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රෑනගල විහාරස්ථානය ඓතිහාසික වටිනාකමකින් යුක්තයි. ඒ නිසා මේ වාක්‍ය දෙකටම අදාළව රෑනගල temple කියන එක ආවයින් පස්සේ ඒ noun එක තමයි මේ විස්තර කරන්නේ which කියන පදේ දාලා. මොකද රෑනගල temple කියන්නේ අජීවී වස්තුවක් නිසා.
දැන් බලන්න තොර වාක්‍යය. රෑනගල temple is situated in Kurunegala district කියලා ඉවර කරන්නේ නැහැ. තනි වාක්‍යයක් නෙවෙයි තියෙන්නේ. ඒ හින්දා අපි යනවා තව රෑනගල temple which is situated in Kurunegala district. අන්න which කියන පදේ දැම්මයින් පස්සේ අපිට කියන්න පුළුවන් Kurunegala district එකේ පිහිටා ඇති රෑනගල විහාරස්ථානය. එතකොට මේක වාක්‍ය සම්පූර්ණ වෙලා නැහැ. which කියන එක දාපුවම වාක්‍ය සම්පූර්ණ වෙලා නැහැ. වාක්‍යයේ කොටසක්. රතු තොප්පියක් දාගෙන ඉන්න පිරිමි ළමයා අන්න විස්තර කරනවා. වාක්‍යය ඉවරද? රතු තොප්පියක් දාගෙන ඉන්න පිරිමි ළමයා. වාක්‍යය ඉවර නෑ. උසයි කියලා කියන්න ඕනේ. කෙට්ටුයි කියලා කියන්න ඕනේ. දුවනවා කියලා කියන්න ඕනේ ක්‍රියාපදයක් දාලා. රතු තොප්පියක් දාගෙන ඉන්න පිරිමි ළමයා දුවනවා. ඒ වගේ අපිට පුළුවන් වෙන්න ඕනේ ඔක්කොටම කලින් ඒ වගේ විස්තරයක් කරනකොට කොයි විදිහට මේ which සහ who කියන එක දාලා කරන්න කියලා. හරි. දැන් ඔන්න අපි මේ විදිහට එක වාක්‍යයක් විස්තර කරන්න ගියා. මේ රෑනගල ටෙම්පල් එක කියන්නේ. දැන් බලන්නකෝ මේකේ එතකොට වචන ටික ගත්තාන් පස්සේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 වල වචන 12ක වාක්‍යයක් මේ ලියන්නේ. වචන 12ක. ඉතින් මේ වගේ වාක්‍ය කීපයයි අපිට ලියන්න තියෙන්නේ. අත් වශයෙන්ම ගත්තොත් එහෙම අර 6 වෙනි 8 වෙනි ප්‍රශ්න වලට මේ જાති වාක්‍ය 4ක් ලියපු ගමන් ලකුණු 5ක් ඇවිල්ලා. එක වාක්‍යයකට ලකුණු 1යි කාලා ගානේ හම්බ වෙනවා. හරියට ග්‍රැමටිකල් ලියුවොත්. ඒ හින්දා ඔබ මොන විදිහට හිතුවා ඔබ මේක ඉගෙන ගන්න ඕනෙමයි. That is necessary. අපි මේ උදාහරණ ඉස්සෙල්ලා ලියාගමුකෝ. මේ උදාහරණ ඉස්සෙල්ලා ලියන්න. මේ උදාහරණ ලියලා ඉන්න. ලියලා ඉවරලා raise hand කරන්න. අපිට තව විනාඩි 3ක් විතර තියෙන්නේ. ඉක්මන් කරලා මේක ලියන්න. For the first session we have another 3.5 minutes. Please write it down quickly.